शब्द नगल साधुकार्य दीला नमस्कारे කියන පන්ති සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि හොඳයි මේ පින්වත් පිරිස අද විශේෂ පින්කමක් මේ වෙසක් පොහොය දවසේ සිද්ධ කරන්නටයි සූදානම්. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සිද්ධාර්ථ කුමාරයා හැටියට මේ ලෝකේ උප්පත්තිය ලැබුවා. ඉන් අනතුරුව ඒ සිද්ධාර්ථ කුමාරයා තාපස කූඩුව ගත්තා. ඒ තාපස කූඩුවත් බැහැර කරලා බුද්ධ කූඩුව ගත්තා. ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු ගම්බීර ධර්මය අදත් මේ කල්පය පවතින තාක්කල් සදාකල් පවතිනවා. බුදුරජාණන් වහන්සේ මේ ගම්බීර ධර්මය දේශනා කරපු නිසා තමයි උන්වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ සියලුම බෞද්ධ අය කොපමණ මල් පූජා කරනවද? කොපමණ පහන් පූජා කරනවද? කොපමණ දාන මානාදී පූජා කරනවද? කොපමණ සිවුරු පිරිකර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා පූජා කරනවද? මේ ආකාරයෙන් පූජාවල් පවත්වන වෙන ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. ඒ නිසා අද වෙසක් මංගල්‍ය සමරන මොහොත බුදු වීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉපදීම, බුද්ධ පරිනිර්වාණය, මේ තෙමගුල සිහිපත් කරලා තමයි මේ කාලේ පින්කම් සිදු කරන්නේ. නමුත් ඒකට කාල වපසරිය නෑ දැන්. මොකද ඒ අඳුන ගන්න බැරි රෝගකාරකයක් ලංකාවේ පමණක් නෙවෙයි, අනිකුත් සියලුම මනුෂ්‍ය ලෝකේ රට රාජ්‍ය වලටත් මේක පැතිරලා ගිහිල්ලා තියෙනවා. වසංගත රෝගයක්. මේ රෝගයෙන් පෙන්වුම් කරන්නේ කුමක්ද? මේ දුවන ගමන නතර කරන්න, මිනිස්යාට
මනුෂ්‍ය කමට නොගැලපෙන දේවල් සිදු කරනකොට මිනිස්යා විසින් විනාශ කරන ක්‍රියාදාමයන් සිදු කරනකොට සබහා ධර්මයට පිටුපාල වැඩ කරනකොට සබහා ධර්මයේ විනාශ කරනකොට එයින් ලැබෙන ඵල විපාක තමයි අද මේ අපි කවුරුත් භුක්ති විඳින්නේ. ඒ නිසා ඔබ හැමදෙනාමත් මෙපමණ දේවල් තිබුණත් තමන් විසින් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව ධාර්මිකව උපයා සපයාගත් ධනය වැය කරලා ලෝභ දේශ මෝහ ආදී රාග ආදී ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා අලෝභ අදේශ අමෝහ කියන සිත ඇති කරගෙන අචල ශ්‍රද්ධාවෙන් යුතුව අද දවසේ මේ පින්බිමට දානීය සකස් කරලා ගෙනාවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිනවා කියන සිත ඇති කරගෙන තමයි මේ දාන වස්තුවේ අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේ උදෙසා බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව හැම දිනම එකතු වෙලා පූජා කරේ. ඉන් අනතුරුව පංචශීලයක් සමාදන් වුණා. දැන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් උන්වහන්සේගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගත්ත ගම්බීර ධර්මය එදා වැඩ සිටි කීනාශවයන් වහන්සේලා අචල ශ්‍රද්ධාවෙන් යුතුව ශ්‍රවණය කරලා ඒ භික්ෂු භාවයෙන් ප්‍රෞර්ජාවට පැමිණුණා. වර්තමානයේ මේ වැඩ සිටින මහා සංඝ රත්නය මේ ලංකාවේ පමණක් නොවේ මේ මනුස්ස ලෝකේ සෑම රට රාජ්‍යයකම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඒ සීල භික්ෂූන් වහන්සේලාත් මේ දාන වස්තුවේ කොටස්කාරය වෙන අතීතයේ මෙන්න මේ වර්තමානයේ ඒ වගේම අනාගතයේ මේ සම්බුද්ධ ශාසනය පැවිදි වෙන්න පිරිස් ඉන්න කුලදරුවෝ ඒ අනාගතයේ බිහි වෙන්න සිටින අයටත් මේ දාන වස්තුවේ කොටස්කාරයන් බවට පත් වෙන ත්‍රිකාලික මහා සංඝරත්න දිසා තමයි මේ භික්ෂා දානි පූජා කරන්න කියලා හිත ඇති කරගන්න. අන්න එහෙම හිතක් ඇති කරගන්නකොට ඒක මහත්ඵල මහානිසංස වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පඨවි නීරෝ සාගරෝ කයං යත්ති යුගක්ඛේ කප්පානි සත සහස්සානි සංඝේ දිනං අනස්සති. මහා පඨවිය මේ මහා පොළව මහා මේරු පර්වතය ඒ වගේම සප්ත මහා සාගරය මේ සාර ගර්භ වස්තු සොයාගන්න බැරි තත්ත්වයට අලුදූවිලි බවට පත් වෙලා යන විනාශ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ උදෙසා දෙන දාන වස්තුවේ ආනිසංස කප්පානි සතසහස්සානි සංඝේ දින්නන්න නැති කල්පාන්තරය ගියත් ඒ දානේ ආනිසංස බිදක්වත් අඩු වෙන්නේ ඒකේ ආනිසංස එන්න වර්ධිනේ වෙන තමා පසුපසේන සෙවණැල්ලමින් තමන් කරා එනවා. එනිසාම හිතක් ඇති කරගෙන මාත් සමගම ගාථාවන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මේ දානීය පූජා කරනවා කියන සිත ඇති කරගෙන සාදුකාරයක් දීලා බුද්ධ පූජාව සිදු කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි
සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ජුපටි භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤාකෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි නිමේධයාමි සංබුද්ධං විතරාගං මහා මුනි නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරසභං අදිවාසේතු නොබන්තේ භෝජනං පරිකප්පිතං ව්‍යංජනං පරිකප්පිතං කච්චකං පරිකප්පිතං රසවන්තං පලාපලං තාම්බූලං පරිකප්පිතං පානීයං පරිකප්පිතං සබ්බං සද්ධාය පූජිතා අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තේමේ වන්දාමි චේචියං සබ්බං සබ්බතානි සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගතේ අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි, අද මේ පින්වත් පිරිස මේ වෙසක් මංගල්‍ය සමරන අද දවස පොහොය දවස භාග්‍යවන්ත වුණා. දහවල සම්බුද්ධ පූජාව බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමට මෙවැනි උදාරතර කුසල් දහම් සිද්ධ කරේ ඔබ හැම දිනාම මේ ආත්මෙදී පමණක් නොවේ. සංසාරේ මේ භික්ෂුව ඇතුළු ඔබ හැම දිනාමත් ඉපදිමින් මැරෙමින් එන ගමනක්. මේ සංසාරේ කරා නැවතුම්පලකයි සිටින්නේ. මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලබන්න හරිම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභංච මනුස්සත්තං. මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලැබුවත් වැඩක් නැහැ. පංච ඉන්ද්‍රියයන් අහිමිනා. දැන් මේ පින්වත් පිරිසට ඕනතරම් පේන වැටි ඇස්වලට අවිද ගන්න බැරි අය, කන් ඇහෙන්නේ නැති අය, කතා කරන්න බැරි අය, ඒ වගේම මන්ද බුද්ධිකාය, ශරීරයේ එක එක
ඉන්ද්‍රියන් අංග විකල භාවයටපත් වෙලා බලන්න කොච්චර පිරිස් ඉන්නවද? ඔය තැන්වල මේ දේශනා කරන භික්ෂුවත් ඔබ හැමදිනාමත් ඉපදුනා. එච්චරටම සංසාරේ බයයි. නැවතත් මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදිනාමත් ඔය තැන්වලට වැටෙන්න පුළුවන්. මේ ශරීර කූඩුව ස්ථීර නෑ, අස්ථීරයි. ඇස් පේන්නේ නැතුව යන්න පුළුවන්. කන් ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒව નિરાයාසයෙන්ම සිදු වෙනවා. අර පහනේ ආලෝකය අපිට පේනවා එක විදිහටම තියෙනවා කියලා. නමුත් ඒ පහනේ ආලෝකය ක්ෂණයක් පාසා ක්‍රමයෙන් ඒකේ ආලෝකය අඩු වෙනවා. පේන්නේ නැහැ අපට. ඒ තිරේ පවා පිච්චිලා යනවා. ඒ වගේම තමයි ඒකට දාන තෙල් ටික පවා පිච්චිලා යනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට හුළඟක් ආවොත් ඒ පහනේ ආලෝකය නැති වෙන්න පුළුවන්. බලන්න එතකොට තමන්ගේම ශරීර කූඩුව තමන්ට උපමාවකට ගන්න පුළුවන්. ඒ තුලින් තමන්ගේ ශරීරයත් මෙන්න මේ වගේ නේද? අපි කොච්චර හොඳට සතුටෙන් අපේ ජීවිතයේ ගොඩනගා ගන්න උත්සාහ ගත්තත් ඒ සතුට කෙරවර දුක. හැබැයි දුක පිළිබඳව තමන්ගේ ස්වම් බුද්ධිය තුලින් අවබෝධ කරගත්තොත් දුක ඇති නොවන ආකාරයට තමන්ගේ ජීවිතේ ධර්මානුකූලව ගොඩනගා ගන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුහාමුදුරුව අපට මතු කරගන්න කිව්වේ. ඒකට මාවත බොහෝම හොඳට පැහැදිලි කරලා පෙන්නලා දීලා තියෙනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවාගෙන සෑම ඉරියව්වක්ම අපි උදේට නැගිට පැදුරේ ඉඳලා සිදු කරන ඉරියව් 4ක්. හිටන් නැගිටිනවා, චරං ඇවිදිනවා, විසින්නෝවා, ඉඳ ගන්නවා, සයානෝවා, නිදා ගන්නවා. මේ 4 ඉරියව්වකදීන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ පිළිවෙතට අනුව සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවාගෙන ඒ සෑම ඉරියව්වක්ම සිහියෙන් යුතුව ඒ කරන ක්‍රියාවන් සිදු කරනවා නම් තමන් ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ හිතට එන සියලු චෛතසික ධර්මයන් දකින්න පුළුවන් සම්මා දිට්ඨිය තුල ඉන්න ඕන. ඒ සම්මා දිට්ඨිය තුල හිටියොත් තමයි තමන්ගේ බුද්ධිය තුලින් තමන් පිළිබඳව ස්වයං විවේචනයක ස්වයං නිරෝධානයකපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. තමා පිළිබඳව දන්නේ තමන් පමණයි. මේ භික්ෂුව පිළිබඳව දන්නේ මේ භික්ෂුව පමණයි. ඒ නිසා ඔබ හැමදෙනාම එකට එකතු වෙලා ආවේ නැහැ. තනි තනියමයි ආවේ. සංසාරේ ගినాපු කුසල කර්ම වලට අනුව තමයි මේ සුවකය සිද්ධ වෙන්නේ. ඒ ගినాපු ශක්ති ගුණ වලට අනුව අන්න ඒක අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධය ඇති කරගත්තට පස්සේ තමන්ගේ බුද්ධිය මුහුකුරා යන්න මේ උතුම් පිළිවෙත අනුගමනය කරන්න අවබෝධය ලැබෙන්න ගැඹුරෙන් හිතන්න ගැඹුරෙන් මේක සොයන්න තමන්ටම දැනෙනවා මම මේ සංසාරේ නිරුඟුවක් පසුපස දුවන මුවපොව් වගේ නේද මම මේ ගමන් කරේ මුලා වෙලා ආපු ගමනක් නේද කියලා තමන්ට අවබෝධ වෙනවා. අන්න ඒ අවබෝධය ඇති කරගන්න කෙනාට තමයි බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රඥාවන්තයා කියලා. මා සරණ යන ශ්‍රාවකයා කියලා. ශ්‍රාවකයා කියලා කියන්නේ එන ක්ලේශ ධර්මයන් ශේකරන උත්සාහ ගන්න කෙනා. ක්ලේශ වට්ටය, කම්ම වට්ටය, විපාක වට්ටය මේ ත්‍රිපරිවට්ටය තමන් විසින් ශේකර ගන්න උත්සාහ ගන්නවා නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේව ශේකර ගන්න තමන් උත්සාහ ගන්නවා නම් තමන් ඉන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල. මේ භික්ෂුවටත් එහෙමයි, ඔබ හැම දිනාටමත් එහෙමයි. එහෙම නොවි අපි මේ සංසාරේ පෙර සංසාරේ පුරුද්දට අනුව මතක තුල ක්‍රියාත්මක වෙලා ලෝභ දේශ මොහ ආදී රාග ආදී ක්ලේශයන්ට ගොදුරු වෙලා හැම මොහොතකදීම තමන්ගේ
කැමැත්ත ඉෂ්ට කරගන්න. ඒ කැමැත්ත ඉෂ්ට නොවෙනකොට අකමැත්ත ඇති වෙනවා. මේක තමයි සිදු කරේ. මේකෙන් ඇති වුණේ මොකද්ද? සංසාරේ සැරිසරන පැත්තට නැවත නැවතත් විඥාණයකට දැකගනිමින් මේ සංසාරේ පෙදෙමින් මැරෙමින් ගමන් කරා. මිනිස්සු වෙලාද හිතන්න එපා මිනිස්සු වෙලාම කියලා. දුර්ලභංච මනස්සත්තම් කිව්වේ ඒකයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධියෙන් අවබෝධ කරගත්ත තල 31ක්. ওই තල 31ේම නිවන නැහැ. නිවන තියෙන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ඒ උතුම් බුදු පිළිවෙත තුළ තමන් ක්‍රියාත්මක වෙනකොට ඒක ස්පර්ශ කරන්න පුළුවන්. අන්න ඒ ස්පර්ශයේ ඒ නිවීම තමා තුළින් දැක්කොත් තමයි අන්න ඒක තමන්ට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. සියලු ක්ලේශ ධර්මෙන් විශේෂයෙන් සංයෝජන ධර්ම 10ක් බුදුහාමුදුරු දේශනා කළා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා මේවා ප්‍රහාණය කරන්න පුළුවන් ක්‍රමවේදය බුදුහාඳුරු නොසඟවා දේශනා කළා. බුදුහාඳුරු දේශනා කළේ මෙන්න මේ උතුම් පිළිවෙත අනුගමනය කරන්න තමයි දා වක්කලීට. ඒ කතා ප්‍රවෘත්ති පොඩ්ඩක් කියවලා බලන්න. ඒ නිසා තමා හිතට තමා තමයි සෙවණැල්ල කාමසුකල්ලිකාන යෝගිතත් නතු නොවි අත්තකිලමතාන යෝගිතත් නතු නොවි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුළ තමන්ට ගමන් කරන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා. තමන් විසින් තමන්ගේ පැත්තට ඇඟිලි හරවලා තමන් ස්වයං විවේචනිකේ ධර්මයේ මානසිකාර කරනවා නම් අන්නේ ශ්‍රාවකයා තමයි අර ආශව ධර්මයන් ප්‍රහාණය කරලා තමන්ගේ ඒ උතුම් විමුක්ති සුවේ සාක්ෂාත් කරගන්නේ. ඒක සාක්ෂාත් කරගන්න කෙනා හැම මොහොතකදීම ඉන්නේ සතුටින්. හිතේ අසහනයක් ඇති වෙන්නේ නැහැ. ලොමුදහ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. හැම විටම සිත නිවිලා ඒ දැක දැක නිවෙන ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අන්න ඒ තුලින් අර සංයෝජන ධර්ම 10න් අඩුම තරමින් 3ක් අස්සේ කරගන්න උත්සාහ කරන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාද වහගත් නිවන නැවත වරක් උද්දීපනය කරන්න පුළුවන්. කුමකින්ද වහගත්තේ? අර නිට්ටයයි සුඛයි ආත්මයි කියන ලෝභ දේශ මොහ ආදී රාග ආදී ක්ලේශයන්ට ගොදුරෙන මතක තුලින් මෙන්න මේක කළා. දැන් නැනස පාදාගෙන නැනස කියන්නේ අලෝභ දේශ මොහ ඒක අවබෝධ කරගෙන ඒ නැනස තුලින් ප්‍රඥා ඇසමතු කරගන්න උත්සාහ ගන්නවා නම් ඒ ප්‍රඥා ඇස තුලින් තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී මේක තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. බුදු වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, මහා රහත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරෝ සීමා කරලා නැහැ කොතනකවත්. මිනිස්ය කියලා කියන්නේ මනසුසත් කෙනාට මනසුසත් කෙනා කියලා කියන්නේ මේ උතුම් පිළිවෙත තුලින් මේ සංසාර බය දැකලා සංසාර කතරින් ඈතර වෙන කෙනාට. අන්නේ නිසා ඔබ හැමදිනාටම භාග්‍යවන්ත අවස්ථාවක් ලැබිලා තියෙන සම්බුදු ශාසනයේ තියෙන රට විපත්‍ය ලැබලා තියෙනවා. සම්බුද්ධ දර්ශනීය අහන්න භාග්‍ය ලැබිලා තියෙනවා. ඒ නිසා පංච ඉන්ද්‍රියන් හොඳට සක්‍රියයි. ඕවා කොයි වෙලාවෙ අක්‍රිය වේද කියලා කියන්න බෑ. හරියට තන අගරැඳි පිනිබිඳක් වගේ. ශරීරේ කොටස් මොන මොන ආකාරයෙන් අනුතුරට ගොජිරි වෙලා විනාශ වෙයිද කියලා කියන්න බෑ. මොන මොහොතේ ඔත්පල වෙන්න වේද කියලා කියන්න බෑ. මොන විදිහට මූණ දෙන්න වේද කියලා කියන්න බෑ. ඒකයි මේ සංසාර බය දකින්න කියන්නේ හරියට හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහඩාවක් සොයන්නාසේ මේ උතුම් පිළිවෙත අනුගමනය කරන වහවහ කෙලස් තවන වීර්යයෙන් ඒක කටයුතු කරනවා නම් Tamanට පුළුවන් අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා නොවි මරණය සිදු වෙන මොහොතේ මරණානුස්සති භාවනාව තමයි මෙනෙහි කරනවා මේ පිළිවෙත අනුගමනය කරනකොට. පිළිකුල් භාවනාව මෙනෙහි කර තමන්ගේම ශරීර කෝඩුව තුලින්. ඒ වගේම තමයි අසුභය මෙනෙහි කරනවා. ඒ වගේම තමයි හැම දෙයකම ඇල්පෙනේ ඉඳලා පරිභෝජනය කරන සියලු දේවල් වල සාර භාවය තමන් තුලින් දක්න. හැබැයි මේක අසුභවාදී දර්ශනයක් නෙමෙයි. දර්ශනයක්. සැපය භුක්ති විඳින්න පුළුවන් දර්ශනයක්. හරි සතුටින් ඉන්න පුළුවන් දහමක් බුදුහාඳුරුගේ අසුභවාදී දර්ශනයක් නෙමෙයි. හොඳට තමන්ගේ ජීවිතේ හරි සතුටින් තමන්ට අවශ්‍ය කරන ගෙවල් දොරවල්, තමන්ට අවශ්‍ය කරන යාන වාහන, තමන්ට අවශ්‍ය කරන ඒ සියලු
අඳුන්වා ඒ ඔය සියලු දෙයක්ම තමන්ට ලබා ගන්න. හැබැයි යථාර්ථය දැනගෙන. මේවා ජලයෙන් විනාශ වෙන්න පුළුවන්, ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, සොරුන්ට ගන්න පුළුවන්, රජුන්ට ගන්න පුළුවන්. මේ කිසිම දෙයක් මම එනකොට අරගෙන ආවේ නෑ. මං අරන් ආවේ කුසල කුසල් පමණයි. මම තනියමයි ආවේ. මම මේ සියලු දේවල් රැගෙන යන්නේ මං අතට ගත්තේ දමා යනවා. මම හිතට ගත්තේ තමයි අරගෙන යන්නේ. ඒ අවබෝධය ඇති කරගෙන අර විසාකාව වගේ තමන්ගේ ජීවිතේ හරි සතුටෙන් ගත කරන්න පුළුවන්. අන්න මච්චිමා ප්‍රතිපදා. කාමයට ඕනවට වෙදි ගිජු වුණොත් තමයි ඒව නැතුව ඉන්න බැරුව එන්නේ. ඒව බෑ, ඒව නැතුව බෑ. අන්න ඒකයි අද ලෝකේ ස්වභාවය. ඒව ඔස්සේම සැප හොයන ප්‍රවණතාව වැඩි. මොකද නවීන තාක්ෂණික මෙවලන් පංච ඉන්ද්‍රියන් පිනවන්න, පංච ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන ආකාරයට සකස් වෙලා තියෙනවා. මේක තමයි මිනිසා විසින්ම විනාශ වෙන යුගයක් ඇති වෙන කියලා බුදුහාමුදුරු දේශනා කරේ මීට අවුරුදු 2563කට ඉස්සෙල්ලා. අර කොසල් රජුගේ හීන දාසය කියවලා බලන්න. ඒ හීන දාසයෙන් සඳහන් වෙන්නේ ඒකයි. මිනිසා විසින්ම විනාශ වෙන. ඒ නිසා අපට ලැබුණ මේ මනුස්සාතු වටිනාකම අවබෝධ කරගෙන අපි යහපත් වෙන්න උත්සාහ ගත්තොත් අන්න ඒක තමයි බුද්ධ අනුශාසනාව. ඒ නිසා ඔබ හැමදිනාටම මේ දහම් බිඳ අමාවස්යක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ තෙමගුල සිහි කරන පුන් පොහොය දවසේ, වෙසක් පොහොය දවසේ දහවල සම්බුදු පූජාව සිදු කරලා කෙටි ධර්ම අනුශාසනාවක් අහලා ඒ කෙටි අනුශාසනාව අහලා ඒ සීල ආකාරයෙන් රැස් කරගත සීල කුසල සම්භාරයන් මේ පින්දිම ආරක්ෂා කරන්නා වූ සීලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් සීල දිව්‍ය ලෝකවල දිවි රාජෝත්යන් වහන්සේලාටත් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලාටත් අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලාටත් බෝධි සම්භාර පුරන බෝධිසත්ව ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවලෝකසර බෝසතාණන් සීල බෝධි සම්භාර පුරන බෝධිසත්ව දෙවිවරුන්ටත් ඒ වගේම විශ්වය පාලනය කරන්නා වූ චන්ද්‍ර දිවි රාජෝත්යන් වහන්සේ, සූර්ය දිවි රාජෝත්යන් වහන්සේ, පොළොව මහී කාන්තාවන් වහන්සේ, විශ්වකර්ම දිවි රාජෝත්යන් සියලුම විශ්වය පාලනය කරන දෙවි දේවතාවුන් වහන්සේලා, මහා විෂ්ණු දිවි රාජෝත්යන් වහන්සේ, කතරගම ස්කන්ධ කුමාර දිවි රාජෝත්යන් වහන්සේ, ශ්‍රී ශ්‍රමණ සමන් දිවි රාජෝත්යන් වහන්සේ, ශ්‍රී විභීෂණ දිවි රාජෝත්යන් වහන්සේ, ඊශ්වර දිවි රාජෝත්යන් වහන්සේ, ගණපති දිවි රාජෝත්යන් වහන්සේ, නාථ දිවි රාජෝත්යන් වහන්සේ, ගම්බාර බලකාර නම්බුකාර අහංකාර ගම්බාර දේවතාවුන් වහන්සේ, ඒ වගේම සිද්ධපත්තිනි සරස්වති ත්‍යාකාන්ත මහා ලක්ෂ්මී වල්ලියම භද්‍රකාලි මෑණියන් වහන්සේ සියලුම දේව සමූහය ඔබ හැමදිනාගේ ඉෂ්ඨකාමී දිවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගනිත්වා. දිව්‍ය ආශීසුරු බ්‍රහ්ම ආශීසුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහ මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන දෙවියන්ට ආකාශත්තා ච බුම්මත්තා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා ඉත්තවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ නාගා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඒ වාගේම විශේෂයෙන් මේ නම් සඳහන් කළ මිය පරලෝ යන් තිබුණු අය මෙන්න මේ මොහොතේ සිහිපත් කරගන්න. යන්න ඕනේ තමන්ගේ හිතේ ගන්නවනේ සිහිපත් කරගන්න. ඒ සීල මේගිය ඥාතීන් මෙන්ම සංසාරේ ඉපදිමින් මැරිමින් එන ගමනේදී ඔබ හැමදිනාගේම මව් වෙච්ච පියා වෙච්ච සහෝදරයෙ වෙච්ච ඇත්තෝ ඕන තරම් සිටිනවා. එදා කිලෝගුඩ සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරේ ඒකයි. ඒ නිසා ඒ සීල මේගිය ඥාතීන් විශේෂයෙන් රටදෑ වෙනුවෙන් සේවය කළ දීපිදුවා වූ වීරෝදාර ත්‍රිවිධ හමුදාවේ නිලදරුවන්ට ඒ වාගේම විශේෂයෙන් අද මේ වසංගත රෝගයට ගොදුරු වෙලා
ලංකාවේ සුළු පිරිසක් මිය පරලෝ යන්ට දුනා. මේ අනිකුත් මනුස්ස ලෝකේ රට රාජ්‍යවල මහා පිරිසක් ජීවිතෙන් සමුගත්තා. ඒ සියලු මිය ගිය ඥාතීන්ටද ඒ වාගේම මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා කිරීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකයාට බෙදා දීමට ශාසනික මහා මේවරක් සිදු කරපු මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ පින්දි මේ අනුකුත් පූජනීය ස්ථානයේ වැඩවාසස්ථානයේ කරලා අපවත් වුණා. ඒ සියලු මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලාටද මේ පින්දි මේ අනුකුත් පූජනීය ස්ථානයේ ශාසනික කටයුතු ඒ පූජනීය ස්ථානයෙන් වැඩි දියුණු කරම සඳහා සම්බුද්ධ ශාසනයේ ස්ථාපිත කිරීම සඳහා ඒ හැම ආකාරයෙන්ම දායකත්වය ලැබලා දුන්නු සතර පේරුවේ දායකකාරක ආදීන්ටද ඔබ අප මෙන්ම සීල වසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසියන් නමින් මේ පරලෙන් සීල මේ ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැප ඇති තැනකනම් සැපේ වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. දුක ඇති තැනකනම් දුකින් අත මිදේවා. සැපතකටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මේ ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. විධංගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. විධංගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. විධංගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි දෙවියෝ සන්තෝෂ භාවයටපත් වුණා. දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා දිවසල් වලින් පවන් සලලා ඔබ හැම දිනාටම ආශිර්වාද ආරක්ෂාව රැකවරණය සලසලා දෙන. මොකද ඔය ඇත්ත කරන කුසල් දහම් තමයි දෙවිගොල්ලෝ අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය අසිතුරු වර්ධනය කරගන්නේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා ඒ දෙවියෝ ධර්මානුකූලව බුදුහාඳුරන්ගේ සරණ යන බුදුන් දහම් සඟුන් යන සරණ යන ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. නිරතුරුව නිවෙස් වලට භූමියට ඒ වගේම ඔබ හැම දිනාගේම සංසාරගත ගිනාපු රෝගකාරකයක් ශරීරේ නිදන්ගත වෙලා තියෙනවා. සංසාරගත ගිනාපු අකුසල් මූලයක් මේ ආත්ම භාවයේ විපාක දෙන සියල්ලක්ම විද විශ්වාසයෙන් නිවීමට මෙලබදීම ඒ සියල්ල ප්‍රහාණය කරන්න මේක මහත් ආනිසංසයක් වෙනවා. ඒ වගේම තමයි ඔබ හැමදිනාම සම්මත ලෝකේ කරන කියන රැකිරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඉදිරි අනාගත ඉලක්ක කරගන්න යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න මේ උදාාරතර කුසල සම්භාරය මෙලබදීම මහත්ඵල මහානිසංස කොහොමද? සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාර සිතක් ඇති කරගෙන මේ උදාාර කුසල සම්භාරය සිද්ධ කළා කියලා සිත ඇති කරගන්න ඕනේ. කිසිම ලාභ අපේක්ෂාවක් මේකේ නැහැ. ඒ ලාභ අපේක්ෂාවක් ඇතිව කටයුතු කරන ඒවා නැති වෙනකොට හිතේ ඒවා ව්‍යර්ථ වෙනකොට හිතේ අසහනයක් ඇති වෙනවා. ඒ නිසා ඒවා නැතුව තමන් අර නෙක්ඛම්ම සංකල්පනා, අවිහිංසා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා තුල සිත සබාගෙන කය වචන තුන්දර ධර්මයට අනුව අසුරුවා ගනිමින් මේ සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත පැත්තට යොමු වෙලා මේ හැම දෙයකම පරිභෝජනය කරන ඇල්පෙනිතදලා සියලු දේවල් ශුන්‍ය භාවය දකිමින් ඒ ශුන්‍ය භාවය දකින්න නිමිත්ත කියන එකක් නෑ. මේ හැම දෙයක්ම අත්හැරින්න ඕනේ. අත්හැරිනවා යථා ස්වභාවය අවබෝධ වෙනකොට තමන්ගේ බුද්ධිය තුලින් ඒක මතු කරගන්න උත්සාහ ගන්න. අන්න එතකොට අප්‍රණිතයි පැතුමක් නෑ. කිසිම නිවනාසෙත් පැතුමක් නෑ. පුඤ්ඤපාපී පහීනස්ස කුසලස් කරන්නේ අත්හැරෙන ස්වභාවයෙන්. එයන්ව කටයුතු කරන්න ඔබ හැම දිනාටම මාර්ගය හදා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ තමන්ගේ බුද්ධිය තුලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ ප්‍රායෝගික ධහම තුල ලෝකෝත්තර ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ ඉන්න ඒ පිළිවෙත තමන් අනුගමනය කරගත්තොත් තමන්ගේ ගැලවීම තමාගේ බුද්ධිය තුලින් මතු කරගන්න පුළුවන්. අන්න තමන්ගේ කල්යාණ මිත්‍රය. තමා පසුපසේන සෙවණැල්ලමින් තමන්ගේ කල්යාණ මිත්‍ය තමන්ව අත නොහැර යන තමන් එක්ක සින්න. අනිත් සියලු දිනාම තමන් එනකොට රැගෙන ආවෙත් නෑ, යනකොට රැගෙන යන්නෙත් නෑ. සියලු දිනාම අතහැරලා යනවා. తాවකාලික අම්බලම සිටින. ඒ බව තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගෙන ඒ පංචකාමයට ගොදුරු නොවි, පංච උපාදානස්කන්ධයට ගොදුරු නොවි, ඒ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුළ නිරතුරුවම ක්‍රියාත්මක වෙලා වහගත් නිවන තමන් විසින්ම විවෘත කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජන ධර්ම තුන ශේ කරලා
තමන්ගේම සම්බුත් ඥානින් බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දර්ශනයටම ක්‍රියාත්මක වෙලා සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැමදිනාටම හේතු වාසනා වේවා. අවසාන වශයෙන් දෙවියන්ටත් මේ ගිය ඥාතීන්ටත් ඔබ හැමදිනාටම මේ ගෞතම බුදුසසුනේදීම බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිමිසෙනකී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අභිවාදන ශීලිච්ඡ නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.